ඒ භාග්‍යවත් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග, ද්වේෂ, මෝහාදී සකල ක්ලේශයන් මතුණු උපදනා පරිද්දෙන්ම නසා සුපරිශුද්ධ වූ බැවින් දෙව් මිනිසුන් විසින් සිදු කරනු ලබන පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසුසේක. එබැවින් භාග්‍යවතුන් වහන්සේ අරහං ගුණයෙන් යුක්ත වනසේක. නවරහාදී සම්මා සම්බුදු ගුණයන් දැරූ අනන්ත අපරිමිත වූ සම්බුදු ගුණයන් දැරූ මාගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුද්ධානුභාව බලයෙන් සද්ධර්ම රත්නේ ආර්යෝත්තම මහා සංඝ රත්නේ මහානුභාව බලයෙන් සුපින්වත් හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනු ලබනවා. අද දවසේ අපි මේ සූදානම් වන්නේ හෝරාවක කාලයක් පුරාවට සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට. ඒ සඳහා මේ උතුම් දම්සභා මණ්ඩපයට වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිතදීර ස්වාමීන් වහන්සේ බෞද්ධ මාධ්‍ය ජාලය වෙනුවෙන් පින්වත් හැම දෙනා වෙනුවෙන්ම නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාවතෙහි සුපින්වත් දායකත්වයේ දරනු ලබන්නේ වෛද්‍ය ආර්.එම්.ඒ. රාජකරුණා මහතා ඇතුළු සියලුම මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස මහේෂිකා රාජකරුණා මහත්මිය සහ විශ්‍රාමික පාඨශාලාචාර්යනී ඉන්ද්‍රාණි අමරකෝන් මහත්මිය සහ වෛද්‍ය තුසිත අමරකෝන් මහත්මයා කියන සුපින්වත් හැම දෙනා විසින් එසේනම් මේ හෝරාවට නියමිත සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට ධර්ම කාරණාවන් පැහැදිලි කොට වදාරන්නට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැමට තෙරුවන් සතු සුව විසි මහා ගුණ බෙලින් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පතමින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතු අනන්ත බුදුගුණ බලයෙන්ද 84,000ක් ශ්‍රී සද්ධර්මස්කන්ධය සතු අනන්ත සදහම් ගුණ බලයෙන්ද ආර්ය මහා සංඝරත්නය සතු නව මහා සංඝගුණ බලයෙන්ද පින්වන්ත සෑම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද ප්‍රාර්ථනා සිදු කරනු ලබනවා. වැඩසටහන මෙහෙවන පූජනීය විචිත්‍ර ධර්ම කතික දෙල්වල සරණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද මේ උදාර සදහම් කතිකාවතෙහි දායකත්වය දරමින් කටයුතු කරන්නේ සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න වූ සිත් ඇති බුදු සසුනෙහි චිරජීවනය කැමැති සම්බුද්ධ ශාසනයට මහා සංගරුවනට ඊ타ත්ම සද්ධාවෙන් ගෞරවයෙන් උදව් කරන උපකාර කරන සදැහැති සත්පුරුෂයන් පිරිසක්. මහේසිකා රාජකරුණා මහත්මිය, විශ්‍රාමික පාඨශාලාචාරිණී ඉන්ද්‍රාණි අමරකෝන් මහත්මිය, වෛද්‍ය තුසිත අමරකෝන් මහත්මයා මේ පින්කමේ දායකත්වය දරමින් කටයුතු කරනු ලබනවා. ඉතින් ඒ සදැහැතියන් බොහෝම සතුටට පත්වෙන්න. අද ඔබ ධර්මයෙන් සැනසීම ලබා ගන්නවා. ඒ වගේම ධර්මයේ සැනසීම තව සිය ගණනකට, දහස් ගණනකට, ලක්ෂ ගණනකට ලබා දෙනවා. මහේ ශාක්‍ය වූ පින්කමක් ජීවිතයට එකතු කර ගන්නවා. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුඤ්ඤානි නාම සුකස්සේ තං අදිවචනං කියලා.
පින කියන්නේ සැපයට කියන වෙනත් නමකි කියලා උන්වහන්සේ දේශනා කළා. පින කියලා කියන්නේ සැපය හඳුන්වන තව නමක් කියලා අවබෝධ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ කියන්නේ මොකද? පින නිසාම තමයි සත්වයාට ධාර්මික වූ සැපයක් ලැබෙන්නේ. පවෙනුත් අධාර්මික සැපයක් ලබා ගන්නට පුළුවන් පවක් කරලා ඒ පව කරන දවසේ මොහොතේ ඉන් පසුව මෙලොවට අධාර්මික සැපතක් ලබා ගන්න පුළුවන්. නමුත් ධාර්මික සැපතකට මන්පෙත් විවර වෙන්නේ පිනකින්මයි. ඊළඟට උන්වහන්සේ වදාළ සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ පින් රැස් කිරීම සැපතක කියලා දේශනා කළා. මා බහායිත්ත බික්කබේ පුඤ්ඤානේ පින් කරන්න බය වෙන්න එපා කියලත් උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් මහේ ශාක්‍ය පිනක් රැස් වෙන එකතු වෙන දවසක්, ජීවිතය පිනෙන් පෝෂණය වෙන දවසක්. අපේ මේ වැඩසටහන හඳුන්වන්නේ කවුරුත් දන්නවා සද්ධර්ම සාගරය කියලා. සද්ධර්ම සාගරය කියලා කියන්නේ ධම්මපදය ගැන ලියලා තියෙන ඊටාම දීර්ඝ වූ බණ පොතක්. සද්ධර්ම සාගරයේ පිටු 3000ක් තියෙනවා. ඒතර කොච්චර ලොකු පොතක්ද කියලා තේරෙනවනේ. නමුත් ඒ පොත පොඩි පොඩි කොටස් වලට මුද්‍රණය කරලා තියෙන්නේ දැන් වෙනකොට භාවිතා කරන්න අමාරු නිසා. දැනට අපි මේ වැඩසටහනෙන් විස්තර කරලා අවසන් කරලා තියෙනවා පිටු 808ක් විස්තර කරලා අවසන් කරලා තියෙනවා. පිටු 808ක් විස්තර කරලා අවසන් කරලා තියෙනවා. ඔය අභිධර්මයේ විස්තර කරලා දෙනවා මේ කර්මය පිළිබඳ බොහෝම ලස්සන විස්තර. කර්මය පිළිබඳ ලස්සන විස්තර පැහැදිලි කරනවා. බුද්ධ ශාසනයේ උපතට කියනවා නමක් ගති කියලා. ඒක කවුරුත් අහලා ඇතිනේ. දේව ගති කියනවා දේවාත්මයක උපදින එකට. ඊළඟට പ്രേත ගති කියනවා පෙරේත ලෝකේ උපදින එකට. කොහොමද ගති කියනවා උපදින එකට. දුගතියේ ඉපදුනහම පාප කර්මවල විපාක විඳින්නට සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා ගති විපත්තිය කියලා. ගති විපත්තිය කියන්නේ උපතේ දෝෂයක් කියන එකනේ ඇත්තටම. ඉතින් දුගතියක ඉපදුනහම දුක් විඳින්න සිද්ධ වෙන්නේ ඒ උපතේම තියෙන දෝෂයක් නිසා. උපතේ දෝෂයක් කියලා කිව්වේ දුගතියක ඉපදීමම දෝෂයක්. අන්න ඒකට අපි කියන ගති විපත්තිය කියලා හඳුන්වනවා. ඊළඟට යම්කිසි කෙනෙක් 16කගේ කුස හෝ එහෙම නැත්නම් වෙනත් කම්කරු පවුලක හෝ උපදිනවා. ඉපදිලා මේ තැනැත්ත බොහෝම දුර්වල ශරීරයක් ඇති කෙනෙක් වෙනවා. නපුරු සටහන් නපුරු පෙනුම ඇති කෙනෙක් වෙනවා. බැලුවහම කෙනෙකුට හිතෙනවා මෙයා යක්ෂයෙක්ද එහෙම නැත්නම් මනුස්සයෙක්ද කියලා. බය හිතෙන තරම් විකෘති වෙලා ඉපදෙනවා සමහර අය. මේ මනුස්සයෙක්ද නැත්නම් යක්ෂයෙක්ද කියලා හිතෙනවා බැලුවහම. ඉතින් ඒ බඳු පුරුෂයෙක් මොනම විදිහටවත් වැදගත් තනතුරකට යොදන්නේ නැහැ. එයා යොදන්නේ එක්කෝ ඇත්තු බලාගන්න, අස්වැයන් බලාගන්න, ගවයන් බලාගන්න. ඒ කාලේ ඉතින් අද වගේ නල ජලය තිබුණේ නෑනේ. වතුර අරගෙන ඉන්න, දර අරගෙන ඉන්න ගෙවල් වලට.
ගෙවල් වල ඇති කරන සත්තුන්ට තනකොළ අරගෙන එන්න. ඒවැය තමයි මේ අය යොදවන්නේ පිරිමි අය නම්. ස්ත්‍රියක් වුණා නම් එහෙම එයා යොදවන්නේ අලින්ට, අස්වයන්ට, ගවයන්ට ආහාර පාන සකස් කරලා දෙන්න. මිනිස්සුන්ට කෑම බීම උයන්න යොදා ගන්නෙත් නෑ. ඒ වගේ බොහෝම විකෘති කැත පෙනුමක් තියෙන අය. ඒ වගේම සත්තුන්ට වතුර ටික ගෙනත් දෙන්න, කුණු කසල අයින් කරන්න, මල මුත්‍ර බැහැර කරන්න, මෙන්න මේ වගේ වට තමයි ඒ අය යොදවන්නේ. බලන්න මනුස්ස ලෝකයේ ඉපදුනා. මනුස්ස ලෝකය කියන්නේ යහපත් ගතියක්. මොකද පින් කරපු අය උපදින තැනක්නේ මනුස්ස ලෝකය. මනුස්ස ලෝකයේ කිසිම කෙනෙක් පව් කරලා ඉපදෙන්නේ නැහැ. දැන් මේකේ කියපු මේ දුර්වර්ණ, කැත, අප්‍රසන්න මනුස්සයෙක්ද යකෙක්ද කියලා සැක හිතෙන විදිහේ ශරීරයක් ලැබුණා. එහෙම ශරීරයක් ලැබිලා තියෙන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් පවකින්ද? නෑ, එහෙම පවකින් නෙවෙයි. උපදින්නේ පවකින් මනුස්ස ලෝකේ. හැමෝම උපදින්නේ පිනකින්. හැබැයි ආ ඉපදිලා තියෙන දුර්වල පිනකින්. දුර්වල පිනකින් ඉපදිච්ච නිසා අර ඉපදුනාට පස්සේ ශරීරය හැදෙන්න ඉපදුනාට පස්සනේ කලලයක් වෙලා ඉපදිලා. ඒ ශරීරය හැදෙන කාලයේදී අකුසල කර්ම බලපාලා විකෘති වෙනවා ශරීරය. අන්න ඒ ශරීරයට අපි කියනවා උපදි කියලා. ශරීරය අපි හඳුන්වන උපදි කියලා. ඒ කියන්නේ කෙනෙක්ගේ උස, මහත, වර්ණය, පෙනුම, හැඩහුරුකම් මේ උපදි කියලා හඳුන්වනවා. ඉතින් විකෘත මේ උස, මහත, හැඩහුරුකම් ආදී ලස්සනයි නම් ඒකට කියන අපි උපදී සම්පත්තිය කියලා. උස, මහත, හැඩහුරුකම් ආදී අවලස්සනයි නම්, විකෘති නම් අපි ඒකට කියන උපදී විපත්තිය කියලා. අන්න බලන්න, උපදී විපත්තිය නිසා පාප කර්මම විපාක දෙන්න පටන් ගන්නවා. දැන් බලන්න, දුප්පත් පවුලක ඉපදුනා නම් උසේ හැටියට මහත තියෙන, මහතේ හැටියට උස තියෙන, දුටුවන්නෙත් වසඟ කරවන විදිහේ ලස්සන ශරීර වර්ණයක් තියෙන, මහ ප්‍රතාපවත් බවක් තියෙන, මනා පෞරුෂයක් තියෙන පෙනුමක් ඇතුව ඉපදුනා නම් එහෙම එයා කවදාවත් හරක් බලන්න යොදන්නේ නෑනේ, අස්සය බලන්න යොදන්නේ නෑනේ. හොඳ ශක්ති සම්පන්න වෙලා ඉපදුනා නම් සමහර විට මන්ත්‍රීවරයෙක් හරි එයාව ආරක්ෂක නිලධාරියෙකුට හරි තෝරගන්නවනේ. අන්න උපදී සම්පත්තිය කියලා එකට කියනවා. දැන් උපදී සම්පත්තිය තිබුණහම අකුසල් විපාක දෙන්නේ නැහැ. උපදී සම්පත්තිය නිසා අකුසල් තියෙනවා. ඒ විපාක දෙන්නේ නැතුව පස්සට වෙලා ඉන්නවා. ඉදිරියට එනවා කුසල්ම කරලා තියෙන. හැබැයි උපදී විපත්තියක් බලපෑවහම අර ලස්සන එහෙම හැඩ වැඩ එහෙම නැති වෙලා ගියාම, විකෘති වුණාම කුසල් පස්සට යනවා. කුසල් ටික පස්සට ගිහිල්ලා අකුසල් ටික විපාක දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් මේ වගේ දුක්ඛිත, දුක් සහිත වැඩ කටයුතු වල යෙදෙන්නට සිද්ධ වෙනවා. ඒකට කියන උපදී විපත්තිය කියලා හඳුන්වනවා අපි ඒකට. ඒ වගේම යම් කිසි කෙනෙක් බොහෝම පින් කරලා තියෙනවා. හැබැයි පින් කරලා තිබුණට උපදිනවා දුර්භික්ෂ කාලයක. දුර්භික්ෂ කාලයක කියන්නේ ආහාර පාන අඩු කාලයක උපදිනවා. අපේ වාසනාවකට නම් අපිට තාම මෑත කාලීනව දුර්භික්ෂයක් ලැබිලා නැහෙනි. ආහාර පාන ටික ටික අඩු වෙලා තියෙනවා. නමුත් ඔය අතීතයේ කියවෙන තරම් ලොකු දුර්භික්ෂයක් අපි එච්චරම ලොකුවට මුහුණ දීලා අඩුයිනේ ඇත්තටම. ඒ වගේම පිරිහුණු යස ඉසුරු ඇති කාලයක උපදිනවා.
මේ කාලේ නම් යස ඉසුරු ටිකක් පිරිහෙමින්නේ පවතින්නේ. අපේ රටේ රටට අයිති මූලික ධනය නැති වෙමින් පවතින කාලයක්නේ. අන්න ඒ වගේ කාලයක ඉපදෙනවා. නැත්තම් කල්ප විනාශ වෙන්න කිට්ටු වෙච්ච කාලයක අන්තක් කල්පයක උපදිනවා. ඒ කාලවලට කොච්චර පින් කරලා ඉපදිලා හිටියත් මොකද වෙන්නේ? අර පින් ටික පස්සට ගිහිල්ලා වැඩිම දෙනෙකුට ඉදිරිපත් වෙන්නේ පාප කර්ම. පාප කර්ම ඉදිරිපත් වෙලා දුක් විඳින්නට සිද්ධ වෙනවා. දුර්භික්ෂ කාලයක ඉපදුනොත් පින් තිබුණා කියලා කණ්ඩ හම්බ වෙන්නේ නේ. අනික් මිනිසුන්ට වගේම අපිට සාගතයෙන් පීඩා විඳින්නට සිද්ධ වෙනවා. යස ඉසුරු පිරිහුණු යුගයකදී පින් කරලා තියෙන කෙනෙක් ඉපදිලා හිටියා කියලා නේ. එයාලටත් යස ඉසුරු රටක පිරිහුණාම ඒක නිසා ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවනේ. වෙහෙසෙන්න මහන්සි වෙන්න වෙනවා Tamanට අවශ්‍ය දේවල් සපයා ගන්නට. සමහර විට බඩු මුට්ටු ටික ගන්න වෙහෙසෙන්න වෙනවා. ආහාර පාන ටික ගන්න වෙහෙසෙන්න වෙනවා. ඇඳුම් පැළඳුම් අඩු කාලෙක වුණොත් ඇඳුම් පැළඳුම් ගන්න සමහර වෙලාවට වෙහෙසටපත් වෙන්නට සිද්ධ වෙනවා. අන්න බලන්න කාල විපත්තිය කියලා කියනවා. කාල විපත්තියක් නිසා අපේ අකුසල් විපාක දෙන එක වැඩි වෙනවා. යුද්ධ කාලවල ඉපදුනහම අපේ අකුසල් විපාක දෙනවා වැඩි. ඉතින් හැමදාම දුකෙන්, දුම්නසින්, කනගාටුවෙන්, වෛරයෙන්, තරහෙන්, කෝපයෙන් ඉන්න වෙන්නේ. බුද්ධිමත් මිනිසෙක් නම් වෛරය, තරහ, කෝපය උපදවා ගන්නේ නැතුව ඉන්නවා. උපතින්ම බුද්ධිය අඩුයි නම් එහෙම හැම වෙලේම යුද්ධයක් තියෙනකොට සතුරු මැරෙන වාරයක් ගානේ සතුටු වෙනවා. ඒ වගේම රජයේ හමුදාව ජය ගන්න වාරයක් ගානේ සතුටු වෙනවා. අන්න සතුරු මැරෙනවට සතුටු වෙනවා. දැන් බලන්න බෝසතාණන් වහන්සේ දවසක් දැක්කා මාළු බාලා තියෙනවා. මාළු ටික මැරිලා නැහැ. මාළු උඩ පනිනවා. අර මැරෙන්න දඟලනවනේ. බෝසතාණන් වහන්සේට මේක දිහා බලාගෙන ඉන්නකොට හිතුනේ මේක යම්කිසි කලාවක් තියෙනවා කියලා, සංගීතයක්, තාලයක් තියෙනවා කියලා හිතුණා මේ මාළු උඩ පනින එකේ. හරි ආසාවෙන් බලාගෙන හිටියා මේ ක්‍රියාවලිය. මේ බලාගෙන හිටපු එකේ විපාකයක් විදිහට බුද්ධත්වයට පත් වෙලත් ඒක විපාක විඳින්න සිද්ධ වුණා. දරුණු රෝගයක් වැළඳුණා ඒ අකුසල කර්මය නිසාම. සතුටු වෙච්ච නිසා, සත්තු මැරෙනවා දැකලා සතුටු වෙච්ච නිසා. ඉතින් එහෙනම් මිනිස්සු මැරෙන එකට සතුටු වුණාම මොනතරම් දරුණු විපාකයක් ලැබෙයිද කියලා බලන්න. යුද්ධ කාලෙකදී අපි ගොඩක් පව් කරගන්නවා. ඒක නිසා යුද්ධ කාලෙක ඉපදිලා ඉන්න කෙනෙක් සතුරු මැරෙනවා දැකලා ඒ අයත් මරනවා අපේ අයව. අපේ අය මරනවා ඒ අයව. හැබැයි ඉතින් වෙනස නිලලත් නොලත් විතරයි. දෙගොල්ලම කරන්නේ ප්‍රාණඝාතයක් පමණයි. ඒක තේරුම් ගන්න හැම කෙනෙකුටම බුද්ධිමත් බවක් නැත කියලා හිතෙනවා. ඒ නැති නිසාම අප්‍රමාණ කුසල ධර්ම රැස් කර ගන්න හැටි දකින්නට ලැබෙනවා. මෙරිලත් ඊළඟ ආත්මවල දුගතිගාමී වෙන්නේ. මනුස්සෙක් වෙලා ඉපදුනත් සුව කරගන්න බැරි දරුණු පීඩා විඳින හිස රදය වගේ රෝග පීඩා වැළඳෙනවා ඒ හේතුවෙන්. ඉතින් අන්න බලන්න කාල විපත්ති වල තියෙන දරුණුකම. ඒ වගේම සමහර මිනිස්සු ඉන්නවා පින තියෙනවා, වාසනාව තියෙනවා. පින තිබුණට වාසනාව තිබ්බට වීරිය නැහැ. සමහර අය ඉන්නවනේ වීරිය නැහෙනේ. උදේ නැගිටින්නේ. උදේ නැගිටින්න නැතුව දවල් ඉර පායනකම්ම නිදාගෙන ඉන්නවා. ඉතින් මුළු ගෙදරම මූසලයිනේ. අර සූත්‍ර දේශනාවක තියෙනවා සිංහ ගුහාවක
ලොකු වෙච්ච සිංහ පැටව් කෑම තනියෙන් හොයාගෙන කන්න පුළුවන් වෙච්ච මට්ටමේ අය ඉර පායනකන් දවල් වෙනකන් නිදියනවා නම් ඒ සිංහ පවුලට කණ්ඩවත් හම්බ වෙන්නේ නැහැ කියලා. අර නිදියන එකාගේ තියෙන අවාසනාව නිසා. ඒ වගේ තමයි ගෙදරක දවල් වෙනකන් කවුරු හරි නිදියනවා නම් ඒ තැනැත්තාගේ තියෙන මූසලකම නිසා කෝටියක් ගෙනාවත් ඒ ගෙදරට ඉතුරුවක් වෙන්නේ නැහැ කියලා. සල්ලි නැත්තේ නෑ තියෙනවා. හම්බ කරනවා. ඒ වුණාට කරන වැඩක් නෑ ගෙදර බලනකොට. කොච්චර හම්බ කළත් ඉතුරුවකුත් නෑ කරපු දෙයක්කුත් නෑ අවුරුද්දේ අවසානයේ අනේ මෙච්චර හෙව්වා කියලා විතරයි හෙවපු දෙයකින් කරපු දෙයක්කුත් නෑ. අන්න අර කාලකන්නි බව නිසා ඒවා අපි නොදැනම විනාශ වෙලා යනවා. අන්න වීරිය නැති අය ඉන්නවා. පින තියෙනව නැත්තේ නෑ. වාසනාව තියෙන උනට වීරිය නෑ. එල යා යුතු අවස්ථාවට වෙලාවට යන්න දන්නේ නෑ. යා යුතු තැන දන්නේ නෑ. කළ යුතු දේ දන්නේ නෑ. ඉතින් මෙහෙම කම්මැලි හන්දම අදක්ෂ හන්දම වීරිය නැති හන්දම පින තිබුණට පින යටපත් වෙලා පව් විපාක දෙන්න ගන්නවා. කොච්චර පින්වන්ත කෙනෙක් වුණත් වෙලාවට වැඩට එන්නේ නැත්නම් බනිනවනේ ඇයි වෙලාවට වැඩට එන්නේ? ඔහොම හැමදාම කරන්න පුළුවන්ද? ඔයා ඔහොම කරන්න ගත්තාම අනික් අය හදාගන්නේ කොහොමද? අන්න බලන්න කොච්චර බැනුම් අහන්න වෙනවද කියලා. අන්න වීරිය නැතිවීම වීරියට කියන ප්‍රයෝගය කියලා. වීරිය නැතිවීමට කියන ප්‍රයෝග විපත්තිය කියලා. ප්‍රයෝග විපත්තිය නිසාත් සමහර කුසල කර්ම පස්සට ගිහිල්ලා සංසාරේ කරලා තියෙන කුසල කර්ම පෙරට ඇවිල්ලා විපාක දෙන්න පටන් ගන්නවා. කතාවටත් කියනවනේ පව් වලින් බේරෙන්න පුළුවන් වීරිය තියෙනවා නම් කියලා. ඒක මිනිස්සු නිකම්ම කියන කතාවක් නෙමෙයි. ඒක අභිධර්මයේ උගන්වන කතාවක්. අභිධර්මයේ වීරියවන්ත බවට කියන්නේ ප්‍රයෝග සම්පත්තිය කියලා. වීරිය තියෙනවා නම් සමහර අකුසල් විපාක නවතිනවා. ඇයි වෙලාවට වැඩට යනවා නම් බනින්න බලාගෙන හිටියත් ප්‍රධානිය බනින්න විදිහක් නැහැනේ වෙලාවට වැඩට ආවනේ. හරියට පවරන රාජකාරිය කරනවා නම් වැඩ කරන්නේ නැහැ කියලා බනින්න විදිහක් නැහැනේ. ඒ වගේම පිළිවෙලකට වැඩ ටික කරනවා නම් අඩුපාඩුවක් නැතුව වැඩ කරනවා නම් අන්න බලන්න ඒක තමයි ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග සම්පත්තිය තියෙනවා නම් අකුසල සමහර අකුසල කර්ම විපාක දෙන්නෙත් නැතු වෙනවා. ඉතින් මේකේ ප්‍රයෝග විපත්තිය වීරිය අඩුයි. ප්‍රයෝග විපත්තිය නිසා කුසල පැත්ත යටපත් වෙලා තමන් සංසාරේ කරලා තියෙන අකුසල පැත්ත බලවත් වෙන්න පටන් ගන්නවා කියලා ධර්මයේ බොහෝම ලස්සනට විස්තර කරලා දීලා ඒ තමයි ගති විපත්ති, උපදි විපත්ති, කාල විපත්ති සහ ප්‍රයෝග විපත්ති. මෙන්න මේ ටික තමයි අපි ඒ විදිහට අද විස්තර කරලා දෙන්නට යෙදුනේ. තව තියෙනවා ගති විපත්ති පතිබාල්හ කියලා එකක්. ගති විපත්ති පතිබාල්හ. ඒ කියන්නේ යම් කෙනෙක් යහපත් සැප සම්පත් විඳින්න සුදුසු විදිහට පින් ඇතු කෙනෙක් කොච්චර පින් තිබුණත් උපදින්නේ දුකතියක. දුකතියක ඉපදුනෝතින් කොච්චර පින් තිබ්බත් විපාක ලැබෙන්නේ නැතුව දුක් විඳින්න සිද්ධ වෙනවනේ. හොඳට පින් කර ගන්න කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. බොහෝම පින් කර ගන්නවා. දන් දෙනවා, සිල් රකින්නවා, බණ අහනවා, බණ කියවනවා. මහා පින්කම් කරනවා. මහා පින්කම් කළාට සමහර වෙලාවට ඔය ගෙදර දොර ගැන ළමයි ගැන පුදුමාකාර තණ්හාවකින් ඉන්නවා. ඉතින් ගෙවල් දොරවල් ගැන දරුවෝ ගැන ඉඩකඩම් ගැන අධික තණ්හාවකින් ඉඳලා
මැරිලා ඊළඟ ආත්මේ සමහර වෙලාවට ඒ ගෙදරටම බලු පැටියෙක් වෙලා එනවා. දැන් බලන්න අර බුද්ධ කාලේ හිටියනේ මහා ධන සිටුවරේ ධනයට ගෙවල් වලට දරුවන්ට දෙවිච්ච තණ්හාව නිසා අන්තිමට බලු පැටියෙක් වෙලා ආවනේ ඒ ගෙදරට. ලිපේනේ නිදාගත්තේ අන්තිමට. සමහරට බලු පැටියෙක් වෙලා එනවා. ඉතින් ගොඩාක් පින් කළා තියෙනවා සංසාරේ. පින් කොච්චර පින් කරලා තිබ්බත් ඉපදුනේ බල්ලෙක් වෙලානේ. බල්ලෙක් වෙලා ඉපදිච්ච හන්දා අර පිනේ විපාක ටික හරියට විඳින්න වෙන්නේ නෑ Tamanට. හරියට විඳින්න වෙන්නේ අර පිනේ විපාක ටික. අන්න බලන්න ගති විපත්තිය නිසා අර කුසල් සම්පත්තිය ගති කියන්නේ උපතනේ. උපත වැරදීමනේ ගති විපත්ති. උපත වැරදුන නිසා විපාක දෙන්න තිබිච්ච කුසල් ටික නැති වෙලා යනවා. ඒකට කියනවා ගති විපත්ති පතිබාල්හ කියලා හඳුන්වනවා. ඊළඟට තියෙන උපදී විපත්ති පතිබාල්හ කියලා. ඒ කියන්නේ යම් කෙනෙක් කුසල කර්මයක අනුභවයෙන් රජ කෙනෙක්ගේ ඇමති කෙනෙක්ගේ සිටු කෙනෙක්ගේ ගෙදරක උපදිනවා. ඒ කියන්නේ මේ හොඳ දේශපාලන පවුලක ඉපදෙනවා. නැත්තම් කලා පවුලක ඉපදෙනවා. ඉස්සර නම් තිබේ රජ පවුල්, සිටු පවුල්, ඔය වගේ මහා ධන පවුල්නේ තිබ්බේ මහරජා පවුල්. ඒවනේ. දැන් ඉතින් ඒ පවුල් වල ඉපදිලා රජ වෙන්න, සිටු වෙන්න, මහ ඇමති වෙන්න බෑනේ. අපේ හිටි රජ පරම්පරාව දැන් ඉන්දියාවේනේ යාලත් ඉන්නේ. අපේ තිබිච්ච අන්තිම රජ පරම්පරාව එයාලගේ පරපුර දැන් ඉන්දියාවේ ජීවත් වෙන්නේ. දැන් නම් ඉතින් දේශපාලන පරපුරක ඉපදෙන්න ඕනේ. අපේ සුද්දන්ට කඩේ ගිය දේශපාලන පරපුරෙන් ආපු අය ඊට පස්සේ රට පාලනය කරන්න පටන් ගත්තේ අන්තිමට. ඉතින් අන්නේ පරපුරක ඉපදෙනවා. හැබැයි ඉපදුනාට අස්පේන් නැති කෙනෙක් වුණොත්, ඇවිදින්න බැරි කෙනෙක් වුණොත්, කුදු කෙනෙක් වුණොත්, ගොළු කෙනෙක් වුණොත්, බිහිරි කෙනෙක් වුණොත් කුසලානුභාවයෙන් හොඳ තැනක ඉපදිලා හිටියත් වැඩක් නැහැ. ජනාධිපතිකමට පත් වෙන්න ලැබෙනවද නැහැ. යුව රජ වෙන්න, අගමැති වෙන්න ලැබෙනවද නැහැ. ඒ වගේම වෙනත් අමාත්‍ය ධූරයක් ලබන්න, හොඳ ලේකම් ධූරයක් ලබන්න ඔය මොකටවත් වාසනාවක් ලැබෙන්නේ නැහෙනි. අන්න හොඳ පවුලක කුසලානුභාවයෙන් හොඳ තැනක ඉපදුනත් තමන්ගේ උපදිය කියන්නේ ශරීරයේ පිහිටීම විපත්ති කර වුණා. ඒ කියන්නේ අවාසනාවන්ත පිහිටීමක් ලැබුණා. එක්ක ඇස් පේන්නේ, කන් දෙක ඇහෙන්නේ නැහැ. කුදු වෙලා, කොර වෙලා, ගොළු වෙලා, බිහිරි වෙලා. අන්නේ නිසාර තමන්ට පරපුරෙන් උරුම වෙච්ච දේවල් කරගන්නට බැරි වෙනවා. හොඳ කලාපවුලක ඉපදුනත් අනේ අම්මගෙන් පස්සේ කලාවට පිවිසෙන්න අවස්ථාව නැති වෙනවනේ. වගේ වෙලා ඉපදුනොත් අන්න ඒකට කියන උපදි විපත්ති පතිබාල්හ. උපදි කිව්වේ ශරීරේ පිහිටීම. මං ඉස්සෙල්ලත් කියවනේ. උපදි විපත්තිය නිසා කුසල් විපාක ටික නැති වෙලා යනවා. ඒ වගේම ඉස්සෙල්ලත් අපි කිව්වා කාල විපත්ති ගැන. දැන් කියන්නේ කාල විපත්ති පතිබාල්හ කියන කාරණාව පිළිබඳවයි. කාල විපත්තිය ගැන ඉස්සෙල්ලා කිව්වා මතක ඇතිනේ. දුර්භික්ෂ කාලයක්, පිරිහුණු යස ඉසුරු ඇති කාලයක්, නැත්තම් කල්ප අවසාන කාලය මිනිස්සු අතර ඉපදෙනවා. ඔහු කුසල කර්ම කොච්චර කරලා තිබ්බත් කාල විපත්තිය නිසා කුසල කර්ම ටික විපාක දෙන්නේ නැතුව යනවා. ඒකට අපි කියනවා කාල විපත්ති පතිබාල්හ කියලා කියනවා. ඒ වගේම කොච්චර පින් කරලා තිබ්බත් වැඩක් නැහැ. වීරිය නැත්තම් එහෙම කුසල කර්ම විපාක දෙන එක නැති වෙනවා. වීරියට කියන්නේ ප්‍රයෝග කියලා. වීරිය කරන්නේ නැති එකට කියන්නේ ප්‍රයෝග විපත්ති කියලා. ප්‍රයෝග විපත්තිය නිසා කුසල කර්ම විපාක නොදී සිටීමට කියනවා ප්‍රයෝග විපත්ති පතිබාල්හ කියලා හඳුන්වනු ලබනවා. ඉතින් මෙන්න මේ වගේ කර්මය පිළිබඳව බොහෝම ලස්සන විස්තර ධර්මය තුල
පැහැදිලි කරලා තියෙනවා. කර්මය කියන්නේ ඉතින් හරි අමුතු එකක් අපේ ජීවිතේ වෙනසකට පත් කරන. ඉස්සර දුර ප්‍රදේශයක විහාරස්ථානයක මම පොඩි කාලේ ඉන්නකොට උදේ පාන්දර අවදි වෙලා මිදුලක් අතු ගානවා. අතු ගානවට කියන්නේ සාමාන්‍යයෙන් අපේ භාෂාවෙන් අම දිනවා කියලා. මිදුල් අම දිනවා. ඒ ටිකක් දුෂ්කර පළාතක්. ඒ පළාත්වලට ඔය කාර් එකකින් එහෙම කවුරු හරි පන්සලට ආවොත් අනිවාර්යෙන් කොළඹ පැත්තෙන් ආපු කෙනෙක් තමයි එයා. මේ උදේ පාන්දර කාර් එකක් ආවා. මම දැක්කා. කාර් එකෙන් ආපු මේ මහත්මයා බොහොම කලබලෙන් කාර් එකෙන් බැහැලා කලබලෙන් දොර වහලා මම ළඟටත් බොහොම කලබලෙන් ආවා. මම පොඩි කාලේ. ලොකු හාමුදුරු ඉන්නවද පොඩි හාමුදුරු කියලා ඇහුවා. මම ඉතින් ඇඟිල්ලෙන් පෙන්නුවා ලොකු හාමුදුරු ඉන්නවා. උන්වහන්සේ උදේ පාන්දර පත්තරයක් කියවනවා. ඉස්සර ඉතින් නායක හාමුදුරු උදේට අනිවාර්යෙන් පත්තරේ කියවනවනේ. උදේ කාලේ පත්තරේ කියවනවා. කලබලෙන්ම ගියා. ගිහිල්ලා වැන්දා. වැන්දලා මේ නායක හාමුදුරන්ගෙන් අහනවා නායක හාමුදුරනේ අපි පින් කරගෙනම ජීවත් වෙනවා. පින් කරගෙනම ජීවත් වෙලා අන්තිමට පවක් මතක් වුණොත් එහෙම අපායේ යනවද කියලා ඇහුවා. පින්ම කරගෙන ජීවත් වෙලා අන්තිමට පවක් මතක් වුණොත් අපාය යනවද? නායක හාමුදුරුවෝ කිව්වා ඌ මහත්තයෝ අන්තිමට පවක් මතක් වුණොත් කොච්චර පින් කරගෙන ජීවත් වුණත් අනිවාර්යයෙන්ම අපායේ යනවා. ඒ අවස්ථාවේ මේ තැනත්තා බනින්න පටන් ගත්තා. මේකනම් හරිම අසාධාරණ ධර්මයක්. හරිම අසාධාරණයි බුද්ධ ධර්මය. කොච්චර පින් කරගත්තත් වැඩක් නෑ අන්තිමට පුංචි පවක් මතක් වුණොත් අපාය යනවා. නායක හාමුදුරුවෝත් එයා කියන විදිහටම සැර වචන වලින් කිව්වා බැන්න නෙවෙයි. උන්වහන්සේ ටිකක් හයියෙන් පිළිතුරු දුන්නා. ඔය සමහර වෙලාවට උච්චස්වරයෙන් කතා කරන්න ඕනිනේ කෙනෙක් দমনය කර ගන්න. එහෙම නැතුව බෑනේ. සුදුසු තැනට සුදුසු පෞරුසත්වය යොදන්නට වෙනවා. උන්වහන්සේ උච්චස්වරයෙන්ම ප්‍රකාශ කළා මහත්තයෝ ධර්මය අසාධාරණ නැහැ කර්මය අසාධාරණයි කියලා. ධර්මයට අනුව නෙවෙයි පවක් මතක් වුණොත් අපායට යන්නේ කර්මයට අනුව. ඔය බුදුරජාන් වහන්සේ එහෙම කොච්චර පින් කරන් හිටියත් අන්තිම මොහොතේ පවක් මතක් වුණොත් අපායට යනවා කියන එක බුදුරජාන් වහන්සේ ඇති කරපු එකක් නෙවෙයි. එහෙම එකක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ හොයාගත්ත විතරයි මහත්තයෝ. අපායට යන්නේ හෝ අපායෙන් නිදහස් වෙන්නේ හෝ සුගතියට යන්නේ හෝ සුගතියෙන් නිදහස් වෙන්නේ හෝ කර්මයෙන් කියලා ප්‍රකාශ කළා. මං හිතන්නේ මහත්මයක හොඳට තේරුම් ගත්තා. ධර්මයෙන් නෙමෙයි අපි උපදින්නේ කර්මයෙන්. අතේ බෞද්ධ ක්‍රමයට අනුව කියලානේ සමහර මිනිස්සු කියන්නේ. බෞද්ධ ක්‍රමයට අනුව පින් කළොත් සුගතිය යනවා. පව් කළොත් අපාය යනවා. ඉතින් අනික් ක්‍රමයකට අනුව එතකොට පව් කළාට ප්‍රශ්නයක් නැහැනේ. එහෙම එකක් නෑ. ඒක ලෝක න්‍යායක්, කර්ම න්‍යාය කියලා එකක් තියෙනවා. කර්ම න්‍යායයි බෞද්ධයන්ට එක විදියක්, හින්දු අයට එක විදිහක්, කතෝලික අයට එක විදියක්, මුස්ලිම් අයට තව විදිහක්. එහෙම එකක් නෑ. කර්ම න්‍යාය කියන එක හැම කෙනෙකුටම බලපාන එකම විදිහකට. බෞද්ධ ක්‍රමේ නෙවෙයි ඒක කර්ම ක්‍රමයක. බුදුරජාන් වහන්සේ මේ කර්ම න්‍යාය හොයාගෙන දේශනා කළා විතරයි. අන්න ඒක හොඳට මතක තියාගන්නට ඕනේ. උන්වහන්සේ කර්ම න්‍යාය සොයාගෙන දේශනා කළා විතරයි සත්වයන්ගේ යහපත පිණිස උන්වහන්සේ දේශනා කළා විතරයි. එතකොට බෞද්ධ ක්‍රමයට අනුව කියලා කියන එක වැරදි. කියනවා නම් කියනෝනේ කර්ම ක්‍රමයට කියලා. නැත්තම් කර්ම න්‍යායට අනුව කියලා කිව්වොත් තවත් ලස්සනයි. කෙසේ නමුත් සියලු කර්ම කොටස් දෙකකට බෙදෙනවා.
සංසාර ගමනීය කර්ම සහ නිර්වාණ ගමනීය කර්ම කියලා. සියලු කර්ම කොටස් දෙකකට බෙදෙනවා. සංසාර ගමනීය කර්ම සහ නිර්වාණ ගමනීය කර්ම. එහි අපායේ උපදවන බැවින් කළු කර්ම, කළු කර්ම කියන්නේ පාප කර්ම, සුගතියේ උපදවන බැවින් සුදු කර්ම, සුදු කර්ම කියන්නේ කුසල කර්ම. ඉතින් අපායේ සහ සුගතියේ උපදවන බැවින් අකුසල කර්ම හා කුසල කර්ම සංසාර ගමනීය කර්මය කියලා හඳුන්වනු ලබනවා. මොකද කුසල කර්ම අපායේ උපදවනවා නේ. අකුසල කර්ම අපායේ උපදවනවා. කුසල කර්ම සුගතියේ උපදවනවා. මේ දෙක නිසා සංසාරයේ ඉපදීම සිදු වෙනවනේ. ඒ නිසා මේ දෙකට අපි කියනවා සංසාර ගමනීය කර්ම. වැරදියට තේරුම් අරගෙන එනම් පින් නිසා සංසාරෙ දික් වෙනවානේ කියලා පින් කරන්නේ නැතුව ඉන්න හොඳ නෑ. ඒක වැරදියට දැනට තේරුම් ගන්න එපා. තව ටිකක් වැඩසටහන හොඳට අහගෙන ඉතුරු ටිකත් එක්ක මතක තියාගන්න මේ කොටස විතරක් කොළුවට ගන්නේ නැතුව. ඒ වගේම කර්මක්ෂය ඥානය. කර්මක්ෂය ඥානය කියලා හඳුන්වනවා චතුර්විධ මාර්ග ඥානය. චතුර්විධ මාර්ග ඥානය කියන්නේ සෝතාපට්ටි මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරිහත් මාර්ගය. මෙන්න මේ මාර්ග හතර තමයි කර්මක්ෂය. කර්ම සම්පූර්ණයෙන්ම නැති කරනවනේ මාර්ග ඥාන වලින්. ඒ නිසා මාර්ග ඥානවලට කියනවා අපි නිර්වාණ ගමනීය කර්ම කියලා. නිර්වාණ ගමනීය කර්ම. තව නම් දෙකකින් ඕක හඳුන්වන්න පුළුවන්. සංසාර ගමනීයවට අපි කියන්න පුළුවන් ලෞකික කර්ම කියලා. නිර්වාණ ගමනීය කොටසට අපිට කියන්න පුළුවන් ලෝකෝත්තර. මොකද මාර්ග කියනවා ලෝකෝත්තරනේ. අරවා ලෞකිකනේ කුසල අකුසල කියන දේවල්. ඒ වගේම අකුසල කර්ම පක්ෂයෙහි වේනම් කියන්නේ යම් කර්මයක් අකුසල් කොටසට අයිති නම් එයට ලැබෙන්නේ අඳුරු විපාකයක්. තවත් විදියකින් කිව්වොත් අපායේ විපාක ලැබෙනවා. යම් කර්මයක් කුසල පක්ෂයට අයිති වේනම් එයට ලැබෙන්නේ සොඳුරු විපාකයක්. තවත් විදියකින් කිව්වොත් ස්වර්ග සම්පatti ලැබෙන්න කුසල කර්මය හේතු වෙනවා. ඉතින් මේ කියන උභය විපාකයම අර අඳුරු විපාකයයි සොඳුරු විපාකයයි මේ දෙකම ලබා නොදෙන කර්මයට තමයි නිර්වාණගාමිනී කර්මය කියලා හඳුන්වනු ලබන්නේ. මෙහෙම කර්ම දෙකක් තියෙනවා. බලන්න සසරගාමිනී කර්මය සහ නිර්වාණගාමිනී කර්මය කියලා. හැබැයි මේ කර්ම දෙක සමහර කෙනෙක් හඳුන්වන්නේ ලෞකික ලෝකෝත්තර කියලා නෙවෙයි. මේ දෙක හඳුන්වන්නේ පින් කුසල් කියන නම් වලින්. සංසාරගාමිනී හොඳ දේවල් වලට මිනිස්සු කියන්නේ පින් කියලා. සසරින් එතර වෙන්න හේතු වෙන දේවල් වලට මිනිස්සු කියනවා කුසල් කියලා. හැබැයි වචන දෙක භාවිතේ එච්චරම හරි නෑ. සසර යන්න හේතු වෙනවට ආමිස කියන වචනේ ධර්මයේ භාවිතා කරන එකක්. සසරින් එතර වෙන්න හේතු වෙන දේවල් වලට ප්‍රතිපත්ති කියන වචනේ ධර්මයේ භාවිතා කරන එකක්. අත්නේ පින කුසලය කියන එක මේ පස්සේ කාලේ හදාගත්ත තර්කානුකූල වාද විවාදයක් මිස මේකේ මේ වචන දෙකේ වෙනසක් නෑ ත්‍රිපිටක ධර්මයට අනුව. දැන් උදාහරණයක් බලන්නකෝ.
පිනක් කරන්න ඕනි වෙනවා දෙයක්. ඒ මොනවද? අලෝභ, අදෝස, අමෝහ. අලෝභ, අදෝස, අමෝහ වලට මොකක්ද අපි කියන්නේ? කුසල මූල. ඉතින් කුසල මූල නිසා නම් පින් කරන්නේ, කුසල මූල නිසා හටගන්න ඕනේ කුසල්නේ එහෙනම්. නම් පිනක් කරන්න පුළුවන් ද අලෝභ, අදෝස, අමෝහ නැතුව බෑනේ. ඒ වුණාට අලෝභ, අදෝස, අමෝහ කියන්නේ කුසල මූල. කර්මය මේ බත් කරන්න බෑනේ, බද්ධ කරන්න බෑනේ. දැන් උණ ගහක මුල් වලින් හටගන්න උණ ගහ. දැන් නම් අලුත් ක්‍රම තියෙන හන්ද බද්ධ කරන්න පුළුවන් උණ ගහට ඕන නම් තව ගහක්. ඒතර උණ ගහේ මුල් වලින් හැදෙන්නේ වෙන ගහකුත් හදන්න පුළුවන් නේ දැන්. දැන් දොඩම් ගහට peer ගහක් බද්ධ කරන්නත් පුළුවන්. peer ගහට දිවුල් ගස් බද්ධ කරන්නත් පුළුවන් දැන් පවතින තාක්ෂණය අනුව. නමුත් කර්මය බද්ධ කරන්න බෑනේ වගේ. කෙසේ නමුත් ඒකෙන්ම පේනව නේද පින කුසලය කියලා දෙකක් නෑ කියලා. එකකින් නම් හටගන්නේ නම් දෙකක් කිව්වට නම් දෙක කියන්නේ එකටමයි කියලා හිතේරෙනවනේ. ඒ වගේම අභිධර්මයේ තියෙනවා කර්මය කතා කරන්නේ සිත් වලින්. අකුසල් වලට තියෙන අකුසල් සිත් කියලා 12ක්. ලෝභ සිත් 8යි, දේශ සිත් 2යි, මෝහ සිත් 2යි. කුසල් වලට තියෙන මහා කුසල් සිත් 8ක්. හැබැයි පින් වලට සිත් අභිධර්මයේ දක්වලා නැහැ. නම් පින් කළාමත් ඇති වෙන්න තියෙන්නේ කුසල් සිත්මනේ. ඒකෙන් අභිධර්මයට අනුවත් පේනවා පින් සිත් කියා වෙනම දෙයක් නැති බැවින් පිනයි කුසලයයි දෙක එකක් හැටියටම තේරුම් ගන්න එක වටිනවා කියලා අපි තරකයක් විතරක් ගොඩනගනවා. සසර යන්නේවා පින්, සසරින් නිදහස් වෙන්න හේතු වෙන ඒවා කුසල්. අනේ තරකේ විදිහටම යොදන්න ඒක වැදගත්. වචන විතරක් වෙනස් කරන්න පින කුසලය නැතුව ඒකට වචන යොදන්න එක්ක ලෞකික ලෝකෝත්තර කියලා. නැත්තම් සසරේ අනේකට පින කියන්නේ නැතුව ආමිස කියලා කියන්නේ. සසරින් නිදහස් වෙන්න හේතු වෙන එකට ප්‍රතිපත්ති කියලා කියන්නේ. මේ වචන දෙක වෙනස් කරගන්න කියලා ඒ සත්පුරුෂයන්ට සිහිපත් කරන්නටත් කැමැති. කොහොම හරි මේ නිර්වාණගාමිනී කියලක ලෝකෝත්තර ටිකට විතරයි. මාර්ග සිත්වලට විතරයි නිර්වාණගාමිනී කිව්වේ. ලෞකිකේව අපි හඳුන්වන්නේ සංසාර ගමනීය කර්ම කියලා හඳුන්වනු ලබනවා. පරමාර්ථ වශයෙන් ගත්තහම කර්මය කරන්නෙක් නැත. බණ පරමාර්ථ වශයෙන් ගත්තාම කර්මය කරන්නෙක් නැත. දැන් සතුන් මරණ කෙනෙක් නැහැනේ පරමාර්ථ වශයෙන් ගත්තාම. මොකද පරමාර්ථ වශයෙන් ගත්තාම තියෙන ස්කන්ධ ධාතු ආයතන ඕවනේ. ඉතින් කර්මය කරන්නෙක් නැත. පරමාර්ථ වශයෙන් ගත්තාම විපාක විඳින කෙනෙක්ද නැත. හැබැයි මේ කර්මය කතා කරන්නේ පරමාර්ථයෙන් නෙවෙයි. කර්මය කතා කරන්නේ සම්මුතියෙන්. මොකද පරමාර්ථ වශයෙන් ගත්තම අම්මා කියලා කෙනෙකුත් නැහැනේ. අම්මා කියලා කෙනෙක් නැහැ ස්කන්ධ ගොඩක්. එනිතින් අම්මා මැරුවා කියලා අම්මා නැත්තම් අම්මා මැරුවා වෙන්න බෑනේ. අන්න පරමාර්ථ වශයෙන් කර්මය කතා කරන්නේ කර්මය කතා කරන්නේ සම්මුතියෙන් කියලා මතක තියාගන්න ඕනේ. සම්මුතියෙන් තමයි කර්මය කතා කරන්නේ. සම්මුතිය නැත්තම් ආනන්තරේ පාප කර්ම කියලා දෙයක් ලෝකේ නැති වෙනවා. සම්මුතිය නැත්තම් මව, දුව, ඒ වගේම පුංචි අම්මා, ලොකු අම්මා, සහෝදර, සහෝදරිය නැති වෙනවා. ඒ මුණානම් මේ මිනිස්සු තුල හිරියොතප් නැති වෙනවා. හැම කෙනා කෙරෙහිම වරදවා කටයුතු කරන්න ගන්නවා පිරිමි පාර්ශවය. සම්මුතිය කියලා දෙයක් ලෝකේ නැත්තම් තාත්තා, සහෝදරයා, මාමා, ලොකු තාත්තා, බාප්පා, පුතා ඔය අය නැති වෙනවා. එහෙම නැති වුණා නම් එහෙම ස්ත්‍රී පාර්ශවයත් ඒ හැම කෙනා එක්කම වරදවා පිළිපදින්න පටන් ගන්නවා සමහර තිරිසන්ගත සත්තු වගේ. සමහර තිරිසන්ගත මව්වරු
තමන්ගේ දරුවන් සමගත් අඹු සැමියන් ලෙස ලොකු වුණාම හැසිරෙනවනේ දරුවෝ ලොකු වුණාම ඒ මට්ටමට පිරිහීමට පත් වෙනවා. අන්න ඒක නිසා හිරියොතප් කියන දෙක පවතින්නේ ලෝක පාලනය කරන්න හිරියොතප් දෙකෙන්නේ ලැජ්ජා බය දෙකෙන්නේ. හිරියොතප් දෙක පවතින්නේ සම්මුතිය නිසායි ලෝකය තුල. සම්මුතියෙන් තමයි අපි හිරියොතප් ගැන සාකච්ඡා කරනු ලබන්නේ. කර්මය ගැන අපි කතා කරන්නේ සම්මුතියෙන් පරමාර්ථයෙන් නෙමෙයි කියන එක සිහිපත් කරන්නට කැමැතියි. අද ඊ타ත්ම සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මේ පින්වතුන් දායකත්වය දරන ලද වැඩසටහන මෙපමණකින් නිමාවට පත් වෙනවා. අද දවසේ මේ හෝරාවක කාලයක් පුරාවට සද්ධර්ම සාගර සදහම් කතිකාව ඔස්සේ පින්වත් හැම දෙනාම කර්මය සහ කර්ම විපාකයන් පිළිබඳවත් එහි ක්‍රියාත්මක ස්වභාවය භාවිත ස්වභාවය පිළිබඳවත් දැන කියා ගන්නට දහම් කරුණු ඉගෙන කියා ගන්නට යෙදුනේ. ඒ සඳහා මේ උතුම් දම් සභා මණ්ඩපයට වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දිර ස්වාමින් වහන්සේ හටත් මේ උතුම් ධර්ම දානමය කුසලය එක්සිත අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා කියන ප්‍රාර්ථනාවද සමගින් වගේම අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාවතෙහි සුපින්වත් දායකත්වයේ දරනු ලබන්නේ වෛද්‍ය ආර්.එම්.ඒ. රාජකරුණා මහත්මයා ඇතුළු වර්ග පරපුරේ මියගිය සිළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට මහේෂ්කා රාජකරුණා මහත්මිය සහ විශ්‍රාමික පාඨශාලාචාර්යනී ඉන්ද්‍රාණි අමරකෝන් මහත්මිය වගේම වෛද්‍ය තුසිත අමරකෝන් මහත්මයා කියන සුපින්වත් ඇත්තන් විසින් අද දවසේ මේ පින්කමෙහි සද්ධර්ම සාගර සදහම් කතිකාවතෙහි දායකත්වයේ දරනු ලබනවා. එයත් නමින් වර්ග පරපුරේ මියගිය සිළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නටත් එවැගේම සුජීවත්ව වාසය කරන සිළු ඇත්තන්ට ආශිර්වාද කරන්නට පුණ්‍යානුමෝදනාවන් පැවැත්වීමටත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වක ආරාධනා කොට සිටිනවා. සුපින්වත් හැම දෙනාටම තෙරුවන් සතු සූවිසි මහා ගුණ බෙලෙන් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනු ලබනවා. ඊ타ත්ම සද්ධාවෙන් ඊ타ත්ම ගෞරවයෙන් යුතුව අද මේ උදාර පින්කමේ දායකත්වය දරමින් කටයුතු කරන්නේ මහේසිකා රාජකරුණා මහත්මිය, විශ්‍රාමික පාඨශාලාචාරිණී ඉන්ද්‍රාණි අමරකෝන් මහත්මිය, වෛද්‍ය තුසිත අමරකෝන් මහත්මයා කියන සදැහැති සත්පුරුෂයන් විසිනුයි. ඔවුන් තමන්ද මහ විශාල පින්කමක් සිදු කර ගනිමින් තව විශාල පිරිසකට ධර්මයේ සැනසීම ලබා දෙමින් උදාර පිනක් ජීවිතයට එකතු කර ගත්තා. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මීට වසර 4කට පෙර අභාවයට පත් ආදරණීය පියාණන් වහන්සේ නීතිඥ කේ.බී. අමරකෝන් මහත්මාණන්ට එවැගේම ස්වාමි පුරුෂයාණන්ට පියාණන්ට වගේ මේ මෞතුමියගේ ස්වාමි පුරුෂයාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමට ඉතින් මේ මහා පිං ඒ නීතිඥ කේ.බී. අමරකෝන් මැතිතුමනි ඔබතුමාට ඒකාන්තයෙන් මත්පත් වේවා. ඔබතුමාගේ පරලෝක ජීවිතය වාසනාවන්ත වේවා. මුළු සංසාර ගමනම සුවපත් වේවා. සසර දුකින් අත් මිදේවා. ලෝකෝත්තර අජරාම රමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා සාදු කියලා මුළු හදවතින්ම පින් අනුමෝදන් කරමු. ඒ වගේම පින් දෙනවා වෛද්‍ය ආර්.එම්.ඒ. රාජකරුණා මහත්මාණන්ට, මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට
ඒ පින්වතුන්ටත් ඒකාන්ත කොට මේ පින්පෙත් දැනේවා, පෙනේවා, ලැබේවා, අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරලෝක ජීවිතය වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුක්ගිනි නිවේවා, ලෝකෝත්තර අමා නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් වහන්සේලා දෙදෙනාටත් දෙදෙනා වන ඉන්ද්‍රාණි අමරකෝන් මහත්මිය, යුතිකා රාජකරුණා මහත්මිය, සෝභිත රාජකරුණා මහත්මා, තිසුනි රාජකරුණා දියණිය, ඔස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍ය තුසිත අමරකෝන් මහත්මා සහ පවුලේ සෑම දෙනාටමත් දේශනයට සහභාගී වන ඥාති හිතමිත්‍රාදී සියලු දෙනාටමත් බෞද්ධයා මාධ්‍ය ජාලයෙහි සභාපති අති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් දේශකයන් වහන්සේලාටත් හැම දෙනාටමත් ආශිර්වාද කරනවා. මේ මහා පින්බලයෙන් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් පින් අනුමෝදන් වෙන දිව්‍ය රාජ මණ්ඩලයේ අසීමිත ආරක්ෂා රැකවරණ සංවිධාන බලයෙන් සෑම දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මෙලොව ජීවිත වාසනාවන්ත වේවා, පරලෝක ජීවිත සුගතිගාමී වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුක්ගිනි නිවේවා, ලෝකෝත්තර අජරාම රමා නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන්ව දිව්‍ය සැප සම්පත් යසයිසුරු වර්ධනය කර ගනිත්වා. දෙවියෝද අමා නිවනින් සැනසෙත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති.